ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ජ්වාමිතතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. පිලිප් ද නතානියේල් සොයාගෙන මෝසස් ව්‍යවස්ථාවලියෙහි හා දෙවසාවලියේ සඳහන් කර ඇති තැනන් වහන්සේ එනම් ජෝසප්ගේ පුත් නාසරති ජේසුස් වහන්සේ අපට හමු වූසේකැයි කිය. නතානියල් කතා කරමින් වැදගැම්මක් ඇති කිසිවක් නාසරතින් නික්මෙයිදය. ඇසිය. ඇවිත් බලන්න. පිලිප් කිය. ජේසුස් වහන්සේ නතානියල් තමන් වෙත එනු දැක. මෙන්න හොරබොරු නැති සැබෑ ඊශ්‍රායල් ජාතිකයෙක්. යයි ඔහු ගැන වදාළසේක. ඔබ මා ගැන කෙසේ දන්නෙහිදැයි නතානියල් උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් පිලිප් ඔබ කැඳවන්නටත් පෙර අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දෙටිමි. වදාළසේක. නතානියල් උත්තර දෙමින් ගුරුදේවයනි ඔබ වහන්සේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොය. ඔබ වහන්සේ නම් ඊශ්‍රායල්හි රජින්දා නොයයි කිය. ජේසුස් වහන්සේද පිළිතුරු දෙමින් ඔබ අත්තික්කා ගස යට සිටිනු මම දිටිමි මා ඔබට වදාළ බැවින්ද ඔබ අදාහගත්තේ. මීට වඩා මහත් දේ ඔබ දකින්නෙහිය. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ස්වර්ගය විවර වී මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැගී යනවත් බැස එනවත් ඔබ දකින්නෙහියයි වදාළසේක. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ප්‍රියමන්තයනි නතානියල් නැත්තං අද අපි කතා කරන්නේ බර්තලමෙවුස් නැත්තම් නතානියල් තුමන්ගේ මංගල්ලය. දැන් මේ මංගල්ලය ගැන කතා කරද්දී අපි එතුමාගේ ජීවිතය ගැන අයිතිකර ගන්නවා සමග අපි ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයට කතා කරන්නේ මොකක්ද කියන එක අපි අයිතිකර ගමු. දැන් විශේෂයෙන්ම දැනගන්නට ඕනේ ශුද්ධවන්ත ජීවිතයක් කියන එක. ශුද්ධවන්ත ජීවිතයක් කියද්දී අපි දකිනවා ශුද්ධවන්තයෙක්ගේ ජීවිතය හැම ශුද්ධවන්තයෙක්ම මේ ලෝකයේ පිරිසිදු වෙලා ගිය චරිතයක්. එතකොට මේ ලෝකේ උන්වහන්සේ පිරිසිදු කරා. ඒ ජීවිතය පිරිසිදු කරා. එතකොට අපි ශුද්ධවන්තයෙක් ගැන කතා කරද්දී මම අහලා තියෙන ලස්සනම වචනේ තමයි he has a sinful, every saint has a sinful past and every sinner has a saintly future. හැම ශුද්ධවන්තයෙක්ටම පෞකාර අතීතයක් තියෙනවා. හැම පෞකාරයෙකුටම ශුද්ධවන්ත අනාගතයක් තියෙනවා. දැන් මේක ඔබගේ ජීවිතයේ තීරණයක් එක්ක තෝරා ගැනීමක් එක්ක ඔබ මම කරන දෙයක්. ස්වාමීන් වහන්සේගේ මහා වරප්‍රසාදයට අපි අපේ ශක්තියෙන් ශුද්ධවන්ත වෙන්න බෑ මගේ ප්‍රේමාන්තනේ. ස්වාමීන් වහන්සේගේ මහා වරප්‍රසාදයට අපි කියනවා ග්‍රේස් එකට අපි විවෘත වීමෙන් ඒ ග්‍රේස් එකට ඉඩ දීමෙන් තමයි අපි මේ ශුද්ධවන්ත භාවයට යන්නේ. හැම ශුද්ධවන්තයෙක්ම ශුද්ධවන්ත භාවයට ගියේ මගේ ප්‍රේමාන්තනේ. දැන් බර්තලමෙවුස් කියලා කියද්දී නතානියල් කියලා එහෙම නැත්නම් නතානියල් කියද්දී මම හැඳින්වීමේ කිව්වා වගේ මේක බර්තලමෙවුස් කියන්නේ ටයිටල් එකක්. son of Ptolemy කියලා එන්නේ. එතකොට මේ කියන්නේ son of බර්ජුවානා කියලා පේදුරුතුමාට කතා කරනවා. ඒ වගේ ඒක ටයිටල් එකක්. ඒක වෙනම නාමයක් ලැබිච්ච. දැන් බර්තලමෙවුස් ගැන තියෙන්නේ එහෙම නැත්නම් නතානියල් ගැන බයිබලයේ තියෙන්නේ හරි කෙටි විස්තරයක්. එතකොට ඒ නතානියල් ගැන කතා කරද්දී නතානියල් අපි කියනවා සමදර්ශක සුවිශේෂවල සිනොප්ටික්ස් වල මාක් ලූක් මතෙව් වල අපි දකිනවා නතානියල් ගෝලියෝ ලිස්ට් එකේ 6 වෙනියට තියෙන නතානියල්ගේ නම. නැත්නම් බර්තලමෙවුස්ගේ නම. ඉතින් මේක ක්‍රියාපොතේ ලයිස්තුවේ 7 වෙනි තැනටයි බර්තලමෙවුස්ගේ නම තියෙන්නේ. දැන් බර්තලමෙවුස්ව අද අපි සුවිශේෂ කියවන්නේ කැඳවන විදිය ස්වාමින් වහන්සේ.
එතකොට බර්තලමියුස් මේ බර්තලමියුස් උන්වහන්සේ සේවයට යවනකොට එයාලත් එක්ක ගියා. ඒතකොට මේ බර්තලමියුස් ගැන විශේෂ ලොකු විස්තරයක් අපිට දකින්න නැහැ බයිබලයේ. කොඩිම කියනවා නම් එයා කතා කරපු එක වචන දෙක තුන තමයි අද අපි සුවිශේෂය අයිති කරගන්නේ. හැබැයි දකින්නවා බර්තලමියුස්ගේ ජීවිතය මගේ ප්‍රමාන්තයනේ. බර්තලමියුස්ගේ ජීවිතයේ අර්මේනියාවේ කරන මෙහෙවර. බර්තලමියුස් අර්මේනියාවේ කරන මෙහෙවර. දැන් මේක අපි ඉතිහාසයේ දකින දෙයක්. දැන් බර්තලමියුස් අර්මේනියාවට යනවා. ඒ අර්මේනියාවේදී මගේ ප්‍රමාන්තයනේ එයා ඉන්දියාවට ආව කියලා විශ්වාසයක් තියෙනවා. අර්මේනියාවේදී එයාව මරණ විදිහ. අපි අද පෝස්ට් එකේ මේ පින්තූරේ තව පින්තූර ගොඩක් තියෙනවා. මේ පෝස්ට් එකේ තියෙන පින්තූරේ බලන්න. මේක මම රෝමේ ගිය වෙලාවේ මම දැක්ක මේ පින්තූරේ දාන්න පුතේ. මේ පින්තූරේ මේ මම රෝමේ පින්න පින්තූරයක් නෙමෙයි. මේ මම වෙනම පෝස්ට් එකේ තියෙන රෝමේ නැත්තම් මයික් ගහගෙන ගියේ නෑ. නැද්ද? මේ ඇඳුමක් ඇඳගෙන වගේ තියෙන්නේ එයාගේ හැම මගේ ප්‍රේමාන්තේනේ. දැන් මේ වගේ කියන්නේ දැන් මෙහෙම තිබ්බට ඇත්තටම ඒක විද්‍යානුකූ ඒ කියන්නේ ඒක අපි ඉතිහාසයේ දකිනවා හැම ගහලා මරණ එක මරණ දණ්ඩනයක්. ඒ හැම සමහරවිට ඒගොල්ලෝ කෑලි වලින් හැම ගහන්නත් පුළුවන්. දැන් මේ සමහර තැන්වල තියෙනවා ඒ එක හැමක් විදියට ගලවනවා. එකම හැමක්. දැන් මෙයාගේ අතේ මෙහෙම පටලගෙන ඒක පුතේ ආය ගන්න පුතේ. ඒ අත පටලගෙන දාගෙන ඉන්නේ එයාගේ හැම. ඉතින් මේ හැම ගහන්න පටන් ගන්න මගේ ප්‍රමාන්තනේ හැම ගහන්න පටන් ගන්න මූණේ ඉඳන් පුංචි පීයකින් කපලා මේ හැම මෙහෙම ගන්න beauty is only skin deep කියලා කියන්නේ ඒක හැම ගැහුවෙන් පස්සේ කියන තනිකර ඒක සාමාන්‍ය ඒගොල්ලෝ කියනවා වෛද්‍යවරුන් ප්‍රකාශ කරන මේ හැම මේ ඉන විදියට ඉන හරියට වගේ හැම ගහගෙන යද්දී ඒ මිනිස්සයව මැරෙනවා. මොකද ලේ ගලන එකයි වේදනාවයි දරන්න බැරිව මැරෙනවා ඒ හරියේදී. බර්තලමියුස් සම්පූර්ණයෙන් හැම ගහලා අන්තිමට බෙල්ල කපලා තමයි මැරෙනවා කියලා ඉතිහාසය අපි දකින්නේ. දැන් මෙච්චර ජේසුට ආදරයක්. මෙච්චර ජේසුට ආදරයක්. මගේ ප්‍රමාන්තනේ මට මේ අනිත් මරණ දඬන අමාරු ඇති. හැබැයි මේ මරණ දඬනය ඒක නිකන් ඇහෙද්දී නිකන් ඔබට නිකන් මේ කුඩු හැම තියෙන උඩ නිකන් වැටුනහම මේ පොඩි හැම කැල්ලක් කැපෙද්දී කොච්චර රිදෙනවද අපිට? පණ පිටින් හැම ගහනවා කියද්දි මට මයි ප්‍රමාන්තනේ මට ඒක නිකන් අමාරුයි මට හිතන්න. කියන්නේ එහෙම වේදනාවක්. එන එච්චර වේදනාවක් අදී ජේසුස් අතහැරියේ නැහැ. මතක තියාගන්න. අපි මේ ලෝකෙට ආවේ සුඛිත මුදිත ජීවිතයකට නෙමෙයි. වේදනාව දකින විදිහ වෙනස් කරගන්න වෙනවා. ඒකයි ඒ පෝස්ට් එකේ කිව්වේ මගේ පුතා හද්දි මොකද්ද දාන්නේ මාතෘකාව? මගේ පුතේ ඇවිත් බලන්න කියලා. ෆාදර් එතකොට මේකට ගැළපෙනවද ඇවිත් බලන්න කියලා? මම කවනේ ඇවිත් බලන්නම තමයි. ඒ කියන්නේ අපි ආස දේවල් තියෙනවනේ බලන්න. හැබැයි මේ අත්දැකීම ඇවිල්ලාම බලන්න වෙනවා. ජේසුත් එක්ක යන ගමනේදී ඇවිත් බලනවා කියන එක. මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේ හරිම පුදුම විදියට ඔබගේ මගේ ජීවිත අරගෙන යන්නේ. පුදුම විදියට. ඒ කියන්නේ අරගලයකට පස්සේ තව අරගලයක් නෙමෙයිද? ඒක මේ දවස්වල මේ කතන්දරත් එක්ක සමහරට ජේසුට පුදුම ආදරේ පවුලක්. මම මේ අද ඊයේ රාත්‍රියේ අත්දැකීම ජේසුට පුදුම ආදරේ පවුලක්. ඒ අම්මයි තාත්තයි පුංචි මාස දෙකක දරුවා. එතකොට ඒ තැනදී සිම්ටම්ස් වගේ ඇවිල්ලා කොරෝනාද කියලා දන්නේ නැහැ. ඒ පුංචි පැටියත් කිමුන් යවනවා. මගේ ප්‍රමාන්තයනේ දැන් මේ තැනදී ඒ වේදනාව ඒ ප්‍රශ්නය මේක එක පවුලක මං කතා කරන්නේ. දැන් ජේසුට එච්චර ආදරේ මුළු ජීවිතයම ජේසු. පවුල් ජීවිතයක් වෙලා මුළු ජීවිතයම ජේසු. ඒ දෙන්න බඳිද්දි කිව්වේ මොකක්ද? මම ඔයාව බඳින්නේ ජේසු මට කියන නිසා. එච්චර ඩිසර්න්මන්ට් එකක්.
ජීවිතයට ළමයෙක් හම්බ වෙන්න බැහැයි කියපු කෙනෙක්. ඒ අම්මට ජීවිතයට ළමයෙක් හම්බ වෙන්න බැහැයි කියලා ડોක්ටර්සා කියපු කෙනෙක් ජේසුස් වහන්සේ ළමයෙක් දුන්නේ, දරුවෙක් දුන්නේ. දැන් මේ අරගලේ අපි දන්නේ නැහැ මොකක්ද කියන එක. නමුත් ඒ ප්‍රෙෂර් එක වේදනාව මම කියන්නේ ඒතෝ ජේසුට එච්චර ළඟයි. මම ප්‍රමුඛන්තනේ වේදනාව කියන එක දැනගන්න විදියක්. ඒක අඳුර ගන්න විදියක් තියෙනවා. කිසිම ශුද්ධවන්තයෙක් වේදනාවෙන් තොර ශුද්ධවන්ත වෙලා නැහැ. උන්වහන්සේ එකයි කතා කරලා කියන්නේ. උන්වහන්සේ කතා කරලා කියන්නේ යෙසායා 48 උන්වහන්සේ කතා කරලා කියනවා 10 වෙනි වගන්තිය. යෙසායා 48 10 වෙනි වගන්තියේ කතා කරලා කියනවා. ගිනි උදුනක රිදීමෙන් නොව ශෝකය නැමැති ගින්නෙන් මම නුඹ සෝදිසි කර බලමි. I will test you. ටෙස්ට් කියලා කියන්නේ සෝදිසි කරනවා කියලා කියන්නේ පිරිසිදු කරනවා. ඒක උන්වහන්සේ සිරාක් පොතේ දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය කියවන්නේ. සිරාක් පොතේ 2:5 උන්වහන්සේ කතා කරලා කියනවා. රත්තරන් ගින්නේ උරගා බලනු ලැබේ. තෝරාගත් අය නින්දාව නැමැති උදුනෙහි පරීක්ෂා කරනු ලබන්නෝය. මේක ජීවිතයේ අත්දැකීමක්. එනිසා මේ හැම ගහනවා කියන එක මගේ ජීවිතේ බර්තලමස්ගේ ජීවිතේ මම එක දකිද්දි එක හිතද්දි ඒක හිතා ගන්නත් බෑ. මම හිතන එක නතර කරා. එච්චර අමාරුයි ඒක හිතද්දි. මගේ ප්‍රමාන්තනේ මේ බර්තලමේස් මේ නතානියෙල් මේ අත්දැකීම හරහා අරගෙන ගිහලා ජේසුස් මොකද කරේ? අපි ඒක අයිති කරගන්නට යනවා. මේක ලස්සනම දේ මේ වේදනාව පළදරන විදිහක් තියෙනවා. මේ වේදනාව අයිති වෙන විදිහක් තියෙනවා. මගේ ප්‍රමාන්තනේ අද සුවිශේෂී කතා කරලා කියනවා බලන්න. අද සුවිශේෂී කතා කරලා කියනවා. පිලිප්ද නතානියෙල් සොයාගෙන මෝසස් ව්‍යවස්ථාවලියෙහි හා දිවසාවලියේ සඳහන් කර ඇති තැනන් වහන්සේ එනම් ජෝසප්ගේ පුත් නාසරති ජේසුස් වහන්සේ අපිට හමුණුසෙක කිය. ඒ කියන්නේ මේ ඒ කාලේ මිනිස්සු මගේ ප්‍රමාන්තයනේ සර්ච් එකක හිටියේ. පැහැදිලි සර්ච් එකක්. ඒක අපි සුවිශේෂය දකින්නේ ජුවම්තුමාගේ සුවිශේෂයේ මුල්ම ශ්‍රාවකයෝ 35 වෙනි වගන්තිය 1:35. පසුදින නැවත ජොහන්සිය ගෝලයන් දෙදෙනෙකු සමග සිටියදී මගවඩනා ජේසුස් වහන්සේ දෙස බලා බලන්න දෙවියන් වහන්සේගේ බැටළු පොතකයන්ෝ යයි කිය. ඒ කියන්නේ මේ දෙන්න ජුවම්ගේ ගෝලයෝ. ඒ කියන්නේ සර්ච් එකක හෙවිල්ලක ඉන්නේ. ඒ කියන්නේ කවුද ගැලුම්කාරයව බලාපොරොත්තුෙන් දැන් ශ්‍රාවක ජුවම්තුමා කතා කරලා කියනවා මම පෙරමග සූදානම් කරන කෙනා. ඒගොල්ලෝ හැමදේම අතහැරලා සර්ච් එකක් ජීවිතේ මොකක්ද හොයන්න තැනක හිටියේ. 37 ගෝලයෝ දෙදෙන ඔහු කී දේ අසා ජේසුස් වහන්සේ පසුපස ගියහ. එයාලා එතන අතහැරලා ජේසුස් වහන්සේ පසුපස යනවා. මගේ ප්‍රේමාන්තනේ ජේසුස් වහන්සේ පසුපස යනවා. ඒ කියන්නේ ඒ ශ්‍රාවක ජුවම්තුමා කියන ගුරාව අතහැරලා යනවා. සර්ච් එකක්. ඒ සර්ච් එකේ තමයි ජේසුස් වහන්සේ උන්වහන්සේ ලස්සනට අහන්නේ ඔබ කුමක් සොයන්නහුද? ඔබ කුමක් සොයන්නහුද? ජීවිතයේ අද ජේසුස් අහන්නේ එකයි ඔබ මොනවද හොයන්නේ? ඔබ මොනවද හොයන්නේ? You will see what you want to see. මේක සයිකොලොජිකලි අපි දන්න දෙයක්. You will see what you want to see. දැන් කෙනෙක් ආසව වුණා නම් මොනවා හරි අපි හිතමු කෙනෙක් දැන් ෆොක්ස්වැගන් කාර් එකක් ගන්න යනවා කියලා හිතන්න. හරිද? ෆොක්ස්වැගන් කාර් එකක් ගන්න යනවා කියලා හිතද්දි එයා ඒක ගන්න හිතාගෙන පාරට බැස්සොත් එහෙම පාරේ යාට පේන්නේ ෆොක්ස්වැගන් කාර්ම තමයි. තේරුණාද කියන ඕනම දෙයක්. තමුන් ආස දෙයක් ගන්නකො. තමුන් ආස දේ ඒ ආස දේම තමයි කියන්නේ මනස වැඩ කරන්නේ ඒ දෙයට. කියන්නේ හැමතිස්සෙම ඒවම වගේ පේන්නේ. You will see what you want to see. මගේ ප්‍රමාන්තනේ දැන් මේ ජේසුස් එකයි අද ජේසුස් අහන්නේ ඔබ මොනවද හොයන්නේ? ජීවිතේ ඔබ මොනවද හොයන්නේ?
මේ බර්තලමෙවුස්ට නැත්නම් මේ නතානියලට කතා කරන වචන මොකද්ද කියන්නේ බලන්න. අද සුවිශේෂ ආරම්භය ගන්න. සුවිශේෂ ආරම්භය ගන්න. පිලිප් නතානියල් සොයාගෙන මෝසස් ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය සඳහන් කර ඇති තැනන් වහන්සේ. ඒ කියන්නේ මගේ ප්‍රේමවන්තයනි ගැලවුම් කාරුවා ගැන මෙසියස් ගැන පුරාණයේ කියපු වචන ඒගොල්ලෝ අයිති කරගත්තා. ඒතර ඒක කියවලා මේක දාවිද්ගේ පෙළපතින් මෝසස් කතා කරපු දේ මේවා එයාලා හදාරුවා. ජීවිතේ ඒ සර්ච් එක තිබුණේ වචනයත් එක්ක. ඒ වචනයත් එක්ක ස්වාමීන් වහන්සේගේ ගැලවීම ගැලවුම්කාරයා ඒ වෙලාවේ ඒගොල්ලෝ මහා පීඩාවක හිටියේ. රෝමයේ යටත් විචිතයක් විදියට දුක් විඳින තැනක හිටියේ. ඒ තැනදී ඒ මහා පීඩාව අස්සේ ස්වාමීන් වහන්සේ කතා කරන ඒ පීඩාව අස්සේ ස්වාමීන් වහන්සේ හොයපු විදියක් තිබුණා. වචනයත් එක්ක ගනුදෙනුවක. ස්වාමීන් වහන්සේ අද ඔබට ආරාධනා කරන්නේ ඒකටමයි. ප්‍රශ්නවලට ඔබගේ පීඩාවට උත්තරය වචනයත් එක්ක හොයන්න. ඒ වචනයත් එක්ක හොයන තැනදී පිලිප් කතා නැවත වචනය ගන්න පුතේ. පිලිප් කතා කරලා කියන මොනවාද? නතානියල් සොයාගෙන සඳහන් කර තැනන් වහන්සේ එනම් ජෝසප්ගේ පුත් නාසරති ජේසුස් වහන්සේ අපට හමු වෙසේක. දැන් ඒ කනෙක්ෂන් එක බලන්න. දැන් ජේසුස් ඇවිල්ලා කියනවා ඇවිත් බලන්න කියලා. ඒගොල්ලෝ ජේසුත් එක්ක නතර වෙනවා. නතර වෙලා ජේසුව විඳ ගන්නවා. ඇවිල්ලා බලනවා, එක්ස්පීරියන්ස් කරනවා. ඊට පස්සේ තමයි පිලිප් ඇවිල්ලා කතා කරලා ඇන්ඩ්‍රු කතා කරලා කියනවා පේදුරුට යාගේ සහෝදරයාට. පිලිප් කතා කරලා කියනවා නතානියල්ට. මගේ ප්‍රේමවන්තයනි දැන් මේ එයා අත්දැක්ක දේ ජේසුත් එක්ක. ඒ අත්දැක්ක දේ ජේසුත් එක්ක ඇවිල්ලා නතානියල්ට කතා කරලා කියනවා. දැන් ඒක උපරිමයෙන් ඔබට කරන්න පුළුවන් කියන්න විතරයි. ඔබ අත්දකින්න දේ දෙන්න බෑ. සමිඳුන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. මගේ ප්‍රේමවන්තයනි ඒක එක්ස්පීරියන්ස් එකක්. ටේස්ට් එකක් අපිට කියන්න බෑ. ටේස්ට් එකක් එක්ස්ප්ලේන් කරන්න පුළුවන්ද? පැණි රහයි. පැණි රහෙත් රහ ගොඩක් තියෙනවා. ඇඹුල් රහයි. ඇඹුල් දොඩංගද නැත්තම් ඇඹුල් තවත් ඇඹුල් જાති තියෙන්නේ. ඇඹුල්ද? දැන් මොන ඇඹුල්ද? තිත්ත මොන තිත්තද? පත්පාඩ ගම් වල තිත්තද නැත්තම් කොහොම තිත්තද මොන තිත්තද? ඒක තේරුම් ගන්න බෑ. ඒක ඔබම එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. හැබැයි පිලිප් ලස්සන දෙයක් කරනවා. ඒ පිලිප් අත්දැක්ක දේ නතානියල්ට කියනවා. නතානියල්ට කතා කරලා කියන බලන්න වචනය ආයි ගන්න. නතානියල් කතා කරමින් වැදගත් ඇති කිසිවක් නාසරතින් නික්මේ දැයි ඇසීය. දැන් මෝසස් කතා කරපු බෙත්ලේම මෙහෙත් මෝසස් කතා කරපු නාසරත් වල ඉපදිච්ච ජෝසප්ගේ පුතා ගැලවුම්කාරයා කියන මේ කනෙක්ෂන් එක පිලිප් හදා ගන්නවා. ජේසුස් එක්ක ඉන්නදී රෑ ජේසුස් එක්ක කතා කරලා ජේසුස් විස්තර කියද්දී ජේසුස් එක්ක ෂෙයා කරගද්දී මම මේගොල්ලෝ දැනගන්නවා. ඒක දැනගන්න විතරක් මේ අයිති කරගන්නවා. ඒකයි එවිලා කියන්නේ මට හම්බුණා මෙසියස් ගැලවුම්කාරයාව. ඒක තමයි හැබැයි නතානියල්ගේ ස්ට්‍රගල් එකක්. නතානියල්ගේ අරගලයක් තියෙනවා. මොකක්ද? නතානියල් කතා කරලා කියන කොහොමද යහපත් දෙයක් වැදගත් යක් ඇති කිසිවක් නාසරතින් නික්මේ දයසිය. නාසරත් කියන වචනය ගම මගේ ප්‍රමාන්තිනේ මිනිස්සු 400ක් 500ක් හිටපු පොඩි ගණන්. ඒ විතරක් නෙමෙයි නාසරත් කියන වචනේ අඩු ගානේ පුරාණ කිවිසුමේ එක තැනකවත් නැහැ. දැන් ජේසුස් හැදුනේ වැඩුනේ නාසරත් වල. හැබැයි ජේසුස් ඉපදුනේ නාසරත් වල නෙමෙයි. උන්වහන්සේ ප්‍රකාශ කර දිවැසි වගේ කතා කරලා තිබෙ බෙත්ලෙහෙම city of bread. ජේසුස් ඉපදුනේ එතන. හැබැයි ඒක මිනිස්සුන්ගෙන් හැංගුණා. ස්වාමීන් වහන්සේ ගාන්ට සංගණනයට අධිරාජ්‍යගේ සංගණනයට ඒ වෙලාවේ බෙත්ලෙහෙමට ගිහිල්ලා එතන ඉපදිලා ආයි නාසරත් වලට අවුරුද්දක් දෙකකට පස්සේ එන්නේ. ඉතින් අරක වැහෙනවා. ඉතින් මොකද මතක තියාගන්න ඔබ හිතන රාමුවේ ඔබට නැති වෙන්න පුළුවන්. කියන්නේ ඔබට හිතන රාමුවේ සමහර වෙලාවට ඔබට මිස් වෙනවා.
දැන් ඔබ හරියටම හරි කියලා හිතාගෙන ඉන්නේ. ඔබගේ මනසට ඉතනට ගෝචර. හැබැයි ස්වාමින් වහන්සේ ඒ ඔබට තේරෙන විදියෙන් එහා වැඩ කරන්න පුළුවන්. ඒක ගොඩාකට වැරදුනේ නාසරත් වලින් කොහොමද එන්නේ? ඒකට ප්‍රධාන ප්‍රශ්නයක් වුණා. Jesus of Nazareth. Jesus of Bethlehem නෙමෙයි. Jesus of Bethlehem තිබුණ පොඩි පොයින්ට් එකක් කරේ තියෙනවා. තේරුණාද කියන එක? සමහරවිට ස්වාමීන් වහන්සේ ඔබගේ බුද්ධිය අස්සෙන් රිංගලා යනවා. ඒක උන්වහන්සේ 1 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. 1 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා. මගේ ප්‍රේමවන්තයනි 18 වෙනි වගන්තිය සමා වෙන්න. 1 කොරින්ති 3:18 කියනවා කිසිවෙක් තමාම රවටා නොගනිත්වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයයි සිතන්නේ නම් ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙකු වේවා. මන්ද මේ ලෝකේ ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ මෝඩකමකි. උන්වහන්සේ ප්‍රඥාවන්තයින් ඔවුන්ගේම උපාය වලින් අසු කරගන්නා සේක. ඒ කියන්නේ එයාගේම දැනුමින් වැහෙන්නේ. එනිසා මගේ ප්‍රේමවන්තනේ හරි වැදගත්. හරි වැදගත්. පිලිප්ගේ ස්ටෑන්ඩඩ් එක. පිලිප්ගේ ස්ථාවරත්වය පිලිප් තියා ගන්නවා. එයා කියද්දී නතානියල් කතා කරලා කියනවා කොහොමද නාසරත් වලින් වැදගත් දෙයක් එන්නේ? ඊට පස්සේ පිලිප් අනේ ඇත්තනේ. නැද්ද? නාසරත් වලින් වැදගත් දෙයක් එන්න බෑනේ. අයියෝ මම අහුණානේ. මගේ ප්‍රපංචයනේ. වෙනන ආකල්පෙත් කියන්න බෑනේ. එක්කෙනෙක් එයා කියද්දී ඒ පැත්තට යනවා. තව එක්කෙනෙක් කියද්දී තා පැත්තට යනවා. ජීවිතේ හොයන්න බෑ ඒ විදිහට. තමුන් කන්වින්ස් වෙලා තියෙනවට ඕනේ. තමුන් කන්වින්ස් හරි ලස්සනයි නේ නාටකම්කාරයෝ. නාටකම්කාරයෝ මම මෑතක බලන්න ගත්තේ. ෆාදර් ප්‍රසාද් එකේ කමෙන්ට් එකක් ප්‍රෝග්‍රෑම් එකක කමෙන්ට් එකක් කරලා තිබ්බා. එයා බලපු හොඳම නාට්‍යයක් යද්දී ෆාදර් ප්‍රසාද් මගේ හොඳම යාළුවෙක්. ඒ නිසා මමත් බලන්න ගත්තා. දැන් බලලා ඉවරයි දැන් දවසින් දවසට පුඩාවක් තියලා බලන්නේ. දැන් සරා මොකද කරන්නේ? සරහා කසිප්පු ඇතෑරලා බවුල්ද මම නඩම් කරන් කර කියන්නේ. මේ පොයින්ට් එක ඔප්පු කරන්න. සරා කසිප්පු ඇතෑරලා හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියනවානේ. හාමුදුරුවනේ ආරංචියක් තියෙනවා. හරි උපේක්ෂාවෙන් කියන මොකක්ද? අපි කසිප්පු ඇතෑරියානේ. ඉතින් ඇතෑරියා. ඇයි ඇතෑරියේ? නෑ ඒ කියන පෙරාලට කමක් නැද්ද? ඇතෑරියා. දැන් කොහමද හම්බ වෙන්නේ? හම්බ කරන්නේ? දැන් ගෙවලට කන්න බඩ. ඒ කියන්නේ ආයි පෙරන්නද? නෑ. දැන් එහෙම කරලා එපිසෝඩ් එක ඉවර කරා. එපිසෝඩ් එක ඉවර කරාම නන්නත්තරයි කට්ටියම නැද්ද? නන්නත්තරයි. ඒ කියන්නේ මොකක්ද නේ ආමුදුරු කියන්නේ? දැන් එතන බලාපොරොත්තු වෙන්නේ ඒ සරල බලාපොරොත්තු වෙන්නේ ඔන්න අපි කසිප්පු ඇතෑරියා. හරි ආමුදුරුව යේ! හරි ආමුදුරු එහෙම සාමාන්‍ය එහෙම කරන්නේ. මං කියන්නේ හරි උනන්දු කරලා very good කියලා. නෑ. එහෙම නිකන් දෙපැත්තට නෑ ආමුදුරු හරි උපේක්ෂාවෙන් කතා කරනවා. යතෑරියේ ඊට පස්සේ ඒකට හේතුව කියනවා හරිම ලස්සනයි. තමුන් ගන්න තීරණය පදනමක් එක්ක ගන්නට ඕනේ. එහෙම නැත්තම් ප්‍රශ්න ආවයින් පස්සේ ආයිත් පෙරන්න පුළුවන්. ඒ නිසා තමුන් ඇයි කරන්න කියන දේ අවබෝධයෙන් කරන්නට ඕනේ. ඒකයි නාටකම්කාරයෝගේ තේරුම. අද පිලිප් ඇවිල්ලා එයා කන්වින්ස් වෙලා ඉන්නවා. ජේසුස්ගේ අත්දැකීම කන්වින්ස්. අතන කියද්දි අනේ එහෙම නේද? නාසරත් වලින් වැදගත් වෙන අයියෝ වැදගත් නේද? අපේ ගොඩාක් වෙලාවට වැනෙන පරණැල්ලනේ මගේ ප්‍රේමන්තනේ. ඒ පැත්තරේ මේ පැත්තරේ වැනෙන්නකට ගමනක් යන්න බෑ. ඔබ තමුන් කන්වින්ස්. පිලිප් ඒක පර්සනලි ජේසුස් අත්දැක නිසා ඒකට කන්වින්ස්. ඒකට යාර හේතු ගැනලා තිබුණේ. පිලිප් කතා කළා කියන්නේ මොකක්ද? ඇවිත් බලන්න. ඒටලා තර්කයක් නෑ. ඔයා ඇවිල්ලා බලන්න. මගේ ආදර ප්‍රේමාන්තයනේ කොච්චර දේශනා කරත් කොච්චර අපි දැඟලුවත් වැඩක් නැහැ. ඔබ ඇවිල්ලා බැලුවේ නැත්තම්. ඒක ඔබම එක්ස්පීරියන්ස් කරන්න ඕන දැන. සමිඳුන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. ඒක ඔබ උන්වහන්සේව විඳ ගන්න වෙනවා. ඒකට ඔබ ඇවිල්ලා බලන්න වෙනවා. උන්වහන්සේ ඇවිල්ලා පෙන්වන්නේ නැහැ. ඔබ ඇවිල්ලා බලන්න වෙනවා. තේරුණාද කියන එක? ඇවිල්ලා බලනවා කියද්දී ඔබ ඉන්න තැන දාලා යන්න වෙනවා. ඊට පස්සේ ඇස් අරින්න වෙනවා. අවදි වෙන්න වෙනවා. බලන්න වෙනවා උන්වහන්සේව.
ගොඩාක් වෙලාවට අපි එන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. තේරුණාද? ඉන්න තැනම ඉඳගෙන බලන්නෙත් නැතුව අපේම නිගමනවල අපි හිර වෙලා. පිලිප් කියද්දි නතානියල් යනවා මගේ ප්‍රමාන්තනේ. ජීවිතේ සර්ච් එකක්. නතානියල්ගේ ජීවිතේ අපි දකින්නේ නතානියල්ගේ ජීවිතේ මහා ප්‍රබල තැනක්. එයාගේ ඉතිහාසය අපි දකින තැනදී අපි දකින අර්මේනියාවේ මගේ ප්‍රමාන්තනේ. අර්මේනියාවේ නතානියල් මේ ඇවිල්ලා බලපු බැලිල්ල. ජේසුව මුණ ගැසිච්ච මුණ ගැහිල්ල තුල මුණ ගැස්ම තුල නතානියල් ජීවිතේ පෙරලෙන විදිය. ඒ හමුවීම මහා ආදරයකට ස්වාමීන් වහන්සේ පෙරලා ගන්නවා. මගේ ප්‍රමාන්තනේ ඒකෙදී අපි දකිනවා අර්මේනියාවේ ක්‍රිස්තු වර්ෂ 301 තමයි කිතුදහම රාජ්‍ය ආගම බවට පත් වෙන්නේ. ඒකට නතානියල්ගේ ලේවල බලය හේතු වෙනවා. අපි දකින්න එකයි අද පළවෙනි කියවීම එලිදරව් පොතේ කතා කරලා තැනද මගේ ප්‍රමාන්තයනේ එලිදරව් පොතේ අවසානයේ අද කියවීමේ අවසානයේ උන්වහන්සේ කතා කරලා කියනවා. කියවීමේ අවසාන වචන ගැන පුතේ. ඒ නුවරේ අත්තිවාරම් 12ක් විය. ඒවා පිට බැටළු පෝතකයන්න්ගේ අපොස්තුලවරු 12 දෙනාගේ නාම 12 ලියා තිබිනි. එතකොට අත්තිවාරම මේ කතා කරන්නේ මගේ ප්‍රමාන්තයනේ මේ කතා කරන්නේ ජොම්තුමා ප්ලැටිනම් කියන ඒ දූපතට ගිහිල්ලා එයාව එක්සයිල් කරනවා. එයාව නිරපා දාලා එයා තනියම ඉන්නේ නැද්දි එතන ඉඳන් ස්වාමීන් වහන්සේ කතා කරන දර්ශනයක් ඒක නීරෝගෙන් පටන් ගන්න ඒ පර්සිකියුෂන් එක නීරෝගෙන් පටන් ගන්න ඒ පීඩා සමය කිතුරුවන්ව මරලා කෑලි කරලා සත්තුන්ට කන්න දීලා පන්දන් වල පුච්චලා මගේ ප්‍රමාතිනේ මේ වගේ හැම ගහලා මරන තැනක එයා පවුලොස් ජොම්තුමා කතා කරලා කියනවා ඔබගේ මේ වේදනාවට තේරුමක් තියෙනවා. මේ වේදනාවට කුරුසය හරහා ස්වර්ගයේ ආභරණයක් තියෙනවා. ස්වර්ගයේ ඔබට ලැබෙන තැනක් තියෙනවා. ඒ නිසා මේ වේදනාව අපිට යන දෙයක් නෙමෙයි කියන එක කියන්න ඕනුනා. කියවීමේ පළවෙනි වගන්තිය බලන්න. එළිදරව් පද කියවීමේ පළවෙනි වගන්තිය. අන්තිම වසංගත සතෙන් පිරුණු පාත්‍ර සතදරු දේවදූතයන් 7 දෙනෙකුගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ. පෝතකයාණන්ගේ බිරිඳ වන මනාලිය ඔබට පෙන්වන්නේ. පෝතකයාණන්ගේ බැටළු පෝතකයාගේ මනාලිය වන බිරිඳ. ඒ කවුද මගේ ප්‍රමාන්තයනේ? ඒ මනාලිය කියලා බැටළුවට බිරිඳලා නැහැ. පඬිතුක බැටළු පැටවුන්ට කොහොම පෝතකයා කියන්නේ පැටියා. නමුත් මේ කතා කරන්නේ මොකක්ද? ජේසු බැටළු පෝතකයාණන් එළිදරව් 7 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රමාන්තයනේ මේ බැටළු පෝතකයාණන් මොකක්ද කියන එක පෙන්නනවා. එළිදරව් 7 වෙනි පරිච්ඡේදයේ අපි දකින තැනදී අපි දකිනවා මහා සෙනගක් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඉන්නවා. මොකද වෙන්නේ 11 වෙනි වගන්තිය සියලු දේව දූතයන් සිංහාසනයේ සිසාරා සිංහාසනයේ ඉදිරියේ වැඳ වැටි දෙවියන් වහන්සේට නමස්කාර කරමින් ආමෙන් ප්‍රශංසාවද මහිමයද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද අපේ දෙවියන් වහන්සේට සබහටම වේවායි ආමෙන් කී වේවා ආමෙන් කිය. මගේ ප්‍රමාන්තනේ 14 කියනවා මගේ ස්වාමීනි අසමවෙන් 13 එවිට කුලදෙටුවන්ගෙන් එක් තැනැත්තෙක් මට කතා කොට සුදු සලු පැළඳගත් මොහු කවුරුද? කොතැනින් ආවහුදයි මගේ නැසිය. මගේ ස්වාමිනි ඔබ එය දන්නේහි යයි මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා මොහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔහු තම සලු බැටළු පෝතකයන් යනන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. මේක තමයි සම්බන්ධය. මනාලිය බැටළු පෝතකයාණන්ගේ මනාලිය මහත් පීඩා මැද ඇවිල්ලා ඒ කියන්නේ ජේසුට ඇති මහා ආදරය ඒ ආදරය කොච්චරද කියනවා නම් කෑලි කැපුවත් ඒ මහා ගැඹුරු හමුසැමි බැඳීමකටත් එහා ගිය බැඳීම මයි ප්‍රමාන්තනේ මනාලිය කියන්නේ ඒකයි ඒ ආදරය තුල ජීවිතයට දාලා යන්නේ නැහැ රිදුනට. පුරාණ ගිවිසුම අපි දකින්නේ මනාලිය අවිශ්වාසවන්ත වෙනවා. ඒ සභාව, ඒ ගෝත්‍ර, ඒ මිනිස්සු ඊශ්‍රායල් ජනතාව හැමතිස්සෙම පිට පනිනවා. නමුත් ශුද්ධාත්ම අත්දැකීමට පස්සේ දේව ප්‍රේමයෙන් යාළගේ හදවත් පුරිලා ඒ මනාලිය ස්වාමින් වහන්සේ අලුත් ඇඳුමකින් සරසලා සරණ පාවා ගන්නවා. ඒ මනාලිය තමයි සභාව.
සභාව අතර ඇති සම්බන්ධය එකයි එපිස අපි කියවේ පස්වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තයේ සිට ගිය ඉරිදා දෙවනි කියවීම. මගේ ප්‍රේමවන්තයනි, එතනදී ක්‍රිස්තුස් වහන්සේ හා සභාව හරියට ස්වාමි පුරුෂයා බිරිඳ එකම ශරීරයක් වෙනවා. මගේ ප්‍රේමවන්තයනි, මේ ශරීරය බර්තලමෙවුස් කියන මේ පුංචි අවයවය හැම කහත්ති ඒ හිස වන ස්වාමින් වහන්සේට ඒ වේදනාව බද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ කවදාවත් ඒ වේදනාව අපත යවන්නේ නැහැ. බර්තලමෙවුස්ගේ ජීවිතය අපි දකින්නේ ඒකයි. බර්තලමෙවුස්ගේ මේ වේදනාව ජේසුට ඇති මහා ආදරයත් එක්ක දැනිච්ච වේදනාව. ජේසුව අතාරින්න නැතුව අර්මේනියාවේදී ඒ කෑලි කරලා මරද්දි බෙල්ල කපලා මරලා දාද්දි ඒ ජේසුට ආදරය කරා. ඒ ආදරේ ලේවල බලයක් තියෙනවා. උන්වහන්සේට ආදරය ඇතිව අපි විඳවනවා නම් අපේ හැම ගහන එකක් නැහැ. හැබැයි ජේසුට තියෙන ආදරය නිසා කන කට්ට. සමහරවිට ඒ කියන කතන්දර වේදනාවන් හැඟීම් දුර්වලකම් තනිකම පාළුව ජේසු නිසා. පවුල් ජීවිතය ඇතුලේ මිස්අන්ඩර්ස්ටෑන්ඩින් මට හිතෙනවා තාලා යන්න, මට හිතෙනවා අතාරින්න, මට හිතෙනවා රියැක්ට් කරන්න. හැබැයි ජේසුට බදුන්නේ පොරන්දුව. දුකේදී සැපේදී වාසනාවේදී අවසනාවේදී විශ්වාසවන්ත වෙන්න ආදරය කරන්න. ඒකයි පේදුරුට උන්වහන්සේ කතා කරලා කියන්නේ හැමෝටම වඩා මට ආදරේද පේදුරු? එහෙනම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන මගේ ඒකයි පේදුරුතුමා කතා කරලා කියන්නේ මේක වැටුමට ඇති ආසාවක් නිසා නෙමෙයි, බලකිරීමක් නිසා නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේට ඇති ආදරය නිසා කරන්න. මගේ ප්‍රේමන්තයනි, අපේ ජීවිතේ පට්ට ගහන අත්දැකීම් මේ වසංගතයත් එක්ක වේදනාවත් එක්ක ජේසු නිසා බර්තලමෙවුස්ගේ ජීවිතය අපි දකින්න එකයි මගේ ප්‍රේමන්තයනි. මේ ජීවිතය ජේසු නිසා කියන තැන, ජේසු නිසා කියන තැනදී ස්වාමින් වහන්සේව අයිති කරගෙන ඒ වේදනාව දරද්දී අර්මේනියාවට මොකද වෙන්නේ? ක්‍රිස්තු වර්ෂ 300 කිතු දහම රාජ්‍ය ආගම් බවට පත් වෙනවා. 1914 සිට 18 දක්වා කිතුනුවන්ව ලොකු පසුබිමක් තියෙන්නේ. ලොකු එක දේශපාලන පසුබිමක් යටතේ කිතුනුවන් මිලියනයක් විතර මරනවා. බර්තලමෙවුස්ගෙන් පටන් ගන්න දේ 1918 දී කිතුනුවන් මිලියනයක් විතර මරලා ඊට පස්සේ ඔත්තාමාස් අධිරාජ්‍ය කාලය කියලා කතා කරලා කියනවා. ක්‍රිස්තු වර්ෂ 2011 වෙද්දී 97ක් කිතුනුවන් එරටේ. විශේෂ සංගණනයකට පස්සේ අර්මේනියාව ගැන කතා කරද්දී 2018 වැඩිම දේව විශ්වාසය ඇති රටවල් 34න් දෙවනි ස්ථානය වෙනවා. අද 80ක් විතර ස්ථීර විශ්වාසයක ස්වාමීන් වහන්සේට ගමනක යනවා. බර්තලමෙවුස්ව හැම ගහද්දී ඒ වේදනාව ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා. He will never let your pain go down drain. ජීවිතයේ ඒක ජේසුට ඇති ආදරයත් එක්ක අයිති කරගන්නේ. ජේසුත් එක්ක රිලේෂන්ෂිප් එකක්. උන්වහන්සේ සෙසරියා පිලිප්පි හරහා යද්දී උන්වහන්සේ යන මිනිස්සු මං ගැන මොනවද කියන්නේ? ගොඩාක් දේවල් කියද්දී ජේසුස් ඔබට මම කවුද? ප්‍රේමන්තයනි, ස්වර්ගය අතහැරලා ස්වාමින් වහන්සේ ආවේ ඔබ උදෙසා. You are personal, you are unique. ඔබ උන්වහන්සේ පෞද්ගලිකව අසම සම විදියට උන්වහන්සේ ඔබව දකින්නේ. ලෝකේ කෝටි ගාණක් හිටියත් උන්වහන්සේට ඔබව පේනවා මගේ ප්‍රේමන්තයනි. උන්වහන්සේගේ ආදරය මහ පුදුමයි. උන්වහන්සේගේ ආදරය දාස් ගාණක් එක්ක යවිදින තැන ඒ ආදරය දාවිද්ගේ පුත්‍රයාණනි මට කරුණා කරන්න කියලා බර්තමියස් කියන ඒ අන්ධ මිනිස්සයාගේ හඬ උන්වහන්සේට ඒ මනුස්ස ගෝසාව අස්සේ ඇහුණා. උන්වහන්සේ මගේ ප්‍රේමවන්තනි ජෙරිකෝ හරහා යනකොට උන්වහන්සේ සෙනඟ පිරිවරාගෙන යන්නේ අත්තික්කා ගස්වල කොළ වලින් වහගෙන, හරියට ආදම්මේව පව් වහගත්තා වගේ කොළ අතු වල එතන වහගෙන හිටිය සකේවුස්ව ජේසු දැක්කා.
මිනිස්සු තෙරපි යනකොට ඇගේ ගෑවි යන තැන අවුරුදු 12ක් මහලේ රෝගයෙන් හිටිය ඒ දියණිය ජේසුගේ දාවලු අල්ලලා ජේසුගේ නික්මෙච්ච අනුහස ජේසුට දැනුණා. ජේසුට ඔබව දන්නවා. මගේ ප්‍රේමවන්තයනි බලන්න වචනය බර්තලමෙවුස් එනවා ස්වාමින් වහන්සේ ගාවට. බර්තලමෙවුස් ස්වාමින් වහන්සේ ගාවට ආවයින් පස්සේ ඒ උන්වහන්සේ ගාවට එනකොට ජේසු කතා කළා කියනවා. ඇවිත් බලන්න කියලා පිලිප් කතා කරයින් පස්සේ ජේසු කතා කළා කියන වචනේ බලන්න. ජේසුස් වහන්සේ නතානියල් තමන් වෙත එනු දැක මෙන්න හොරබරු නැති සැබෑ ඊශ්‍රායල් ජාතිකයෙක් යයි ඔහු ගැන වදාළසේක. ජේසු කතා කරලා කියනවා හොරකමක් නැති බොරුවක් නැති කෙනෙක්. ජීවිතේ ජේසු බර්තලමෙව්ස්ව හමු වෙලාවත් නැහැ. නතානියල්ව හමු වෙලාවත් නැහැ. හැබැයි නතානියල්ගේ පැටි කිරිය ස්වාමීන් වහන්සේ දන්නවා. මේක හරි වැදගත්. ඒක වැදගත්. ඒ කියන්නේ ජේසුස් කියනවා හොර බොරු නැති. හොර ඊශ්‍රායල් ජාතිකයෙක් හොර බොරු නැති කෙනෙක්. ඒ කියන්නේ ජේසුව හම්බ වෙන්න ඉස්සෙල්ලම එයාගේ ජීවිතේ තිබිච්ච ලස්සන දෙයක්. ඒ කියන්නේ අවංක සර්ච් එකක් බොරුවක් කරපු නැති කෙනෙක්. ජේසුට මෙහෙම හිටියොත් එහෙම ඔබට මට මොනවද කියන්න පුළුවන්? මම හිතලා බැලුවා. මොනවා කියයිද කියලා. ජේසුට ඔබ ගැන මොනවද කියන්න තියෙන්නේ? මෙන්න මොකක්ද කියන්න පුළුවන්? ඔබට එහෙම කියන්න දෙයක් තියෙනවද ඔබ දන්න තරමේ? මෙන්න හොරබරු නැති කෙනෙක්. මට මොනවා කියයිද? ඔබට මොනවා කියයිද? මගේ ප්‍රේමන්තයනේ ඇවිත් බලන්න. සමහරවිට නතානියල්වත් දන්නේ නැහැ එයා හොරබරු නැතිද කියලා. නතානියල්වත් දන්නේ නාසරත් වලින් එන්න පුළුවන්ද ගැලවුම්කාරයා එහෙම වැදගත් නැහැ. හැබැයි ඇවිල්ලා ජේසු ගාවට ආවයින් පස්සේ තමයි තේරෙන්නේ. මගේ ජීවිතේ හැම දෙයක්ම විසඳ ගන්න තියෙන ඒ තුරුල විතරමයි. වෙන තැනක් නෙමෙයි. ජේසු ඔබට මොකක්ද කියන්නේ? උන්වහන්සේගේ වචනය ඔබට කතා කරන දේ උන්වහන්සේගේ වචනය කැඩපතක්. ජාකබ් තුමාගේ පොතේ කතා කරලා කියනවා. ඒ වචනය කැඩපතක්. ඒ කැඩපත ඉස්සරහට ගිහිල්ලා බලලා ජීවිතේ වෙනස් කරගන්න පිළිපදින්නේ නැති කෙනා කණ්ණාඩිය ඉස්සරහට ඇවිල්ලා බලලා එහෙමම යනවා වගේ හරියට. ජේසු ඔබට කියන දේ මගේ ප්‍රේමවන්තනේ ජේසු ඔබට කියන දේ ඒකයි ඔබව ගොඩනගන තැන වෙන අනිත් අය කියන දේවල් නෙමෙයි. ලෝකය කියන දේවල් නෙමෙයි ජේසු ඔබට කියන දේ. ඔබව හරියටම දන්නේ උන්වහන්සේ. ඔබව හරියටම දන්නේ උන්වහන්සේ. ඒ දවසේ තමයි ඔබට ආදරය කරගන්න පුළුවන් වෙන්නේ. අනිත් ලෝකේ මට කතා කරපු දේවල් කියපු දේවල් නෙමෙයි. දෙමව්පියෝ සමහර වෙලාවට අපිට ඒ පට්ටම් ලාඩම් ගහනවා. ලේබල් කරනවා සමහර වෙලාවට. තමුසේ මෙහෙමයි, මූ මෙහෙමයි කියලා අපිටම කියනවා. මගේ මෙමන්තනි සමහර වෙලාවට අම්මලා තාත්තලා දරුවන්ට කතා කරන වචන දරුවන්ගේ ජීවිත විනාශ කරනවා. සමහර අම්මලා තාත්තලා අසභ්‍ය වචන වලින් දරුවන්ට බයිනවා. ඔබ දන්නේ කරන හානිය විනාශය. සමහර ගුරුවරු කියපු දේවල් ජීවිතේ ලේව සීල් වෙලා තියෙනවා. ඒ කියපු දේවල් සමහර පුංචි කාලේ හදපු නමක්. ඒක අත්තිලම තියෙනවා. වෙච්ච සිද්ධියක් වැතිලම තියෙනවා. මේවා ගැලවෙන්නේ ජේසු මට කියන දේත් එක්ක. මගේ පිළිබඳව අතිශයින් වැදගත්. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලනවා කියන එකේ තේරුම එකයි. ජේසු ගාවටම ගිහිල්ලා ලෝකයක් එක්ක නෙමෙයි ලස්සනයි. පිලිප් කරපු දේ ලස්සනයි. පිලිප් කිව්වේ නෑනේ මගේ පිළිබඳව. ඉඳගන්න බර්තලමෙව්ස් අයියා නැත්නම් මල්ලි මන් දන්නේ නැහැ කවුද? බර්තලමෙව්ස් එහෙම නෙමෙයිනේ. දැන් මේ නාසරත් වල කිව්වට එහෙම නාසරත් තමයි. නමුත් ඉතින් එහෙම නෙමෙයි. දැන් අපි දැක්කනේ. පිලිප් මේ කිසිම දෙයක් කියන්නේ නැහැ. ඇවිල්ලා බලන්න. මොකද මට මේක තේරුම් කරන්න බෑ. ජීවිතේ ලස්සනම දේ ඔබ ආදරය කරන කෙනාට මනාලිය අයිති මනාලයාට ඒ අත අරගෙන ගිහලා ජේසුට දෙන්න. අපිට දාගන්න බෑ. ජේසු කතා කරලා කියනවා මෙන්න හොරබරු නැති ඊශ්‍රායල් ජාතිකයෙක්. වචනේ ගන්න. ජේසුස් වහන්සේ නතානියල් තමන් වෙත එන දැක මෙන්න හොරබරු නැති සැබෑ ඊශ්‍රායල් ජාතිකයයි ඔහු ගැන වදාළසේක.
ඔබ මා ගැන කෙසේ දන්නේහිදැයි නතානියල උන්වහන්සේගෙන් ඇසිය. අහන්න මෝඩම් ප්‍රශ්නයක්. යේසුව දන්නේ නැති නිසා තමයි අහන්නේ. ඔබ කොහොමද මාව දන්නේ? මගේ ප්‍රේමාන්තනේ යේසු දන්නේ නැත්නම් කවුද දන්නේ? උන්වහන්සේ බයිබලේ කතා කරගෙන ඇස් 1000ක් එක්ක බලාගෙන ඉන්නවා. ඇස් 1000ක්. තේරුම් කරන්න කියන්නේ 1000ක් නෙමෙයි. කියන්නේ ඔබගේ උන්වහන්සේ කියනවා මම ඔබගේ හිසකයක් පටන්ම මම දන්නවා. හැම පුංචි දෙයක්ම මතෙව් 10:29 ගන්න. මතෙව් 10:29 උන්වහන්සේ මාව දන්න තරම. මතෙව් 10:29 උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමාන්තයනේ ගේ කුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විතුකුණා නොවේද? එහෙත් එයින් එකෙක්වත් ඔබගේ පියාණන් වහන්සේ නොදැනුවත් බිමට නොවැටෙන්නේ. ඔබගේ හිසකේ සියල්ල පවා ගණන් කොට ඇත. ගීතවල 139:1-3. මගේ ප්‍රේමාන්තයනේ ඒ හැම සියුම් දෙයක්ම උන්වහන්සේ දන්නවා ඔබ ගැන. හැම දෙයක්ම ජීවිතේ වෙන හැම අංශු මාත්‍රයක්ම දන්නවා. ඒක ලස්සන දේ. ඒ කියන්නේ ඔබ දන්නවා නම් උන්වහන්සේ දන්නවා කියලා. දැන් මේ අරගලේ මේ ස්ට්‍රගල් එකේ මම මේ වෙලාවේ යන්නේ කියලා ඔබ දන්නවා නම් උන්වහන්සේ දන්නවා කියලා. ඒ ආදර අප්පච්චි ඒ තාත්තා දන්නවා කියලා. එහෙනම් උන්වහන්සේ මේකට ඉඩ දෙන්නේ හේතුවක් එක්කනේ කියලා. ඇත්ත හිල්ල තුළ ඔබ ස්ථිර වෙනවා. ඒකයි වේදනාවේදී අපි පාච්චල් වෙන්නේ නැත්තේ. හැම ගහත්ටි ස්තුති ප්‍රශංසා කරන්නේ. සාන්ති ඉග්නේෂියස් තුමා තෙල් තාච්චිය දාලා මේ පැත්ත බැදිලා අනිත් පැත්ත හරවන්න කියලා කියන්නේ. අම්මුවේ මරද්දී ප්‍රශංසා කරන්න රිදුනත් ඒක දන්නවා මගේ තාත්තා දන්නවා. මගේ ප්‍රේමාන්තයනේ බලන වචනේ කතා කරලා කියනවා ගීතාවලියේ සමිඳුනි ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත්සේක. මගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්නාසේක. දුරතියාම මාගේ සිතුවිලි ඔබ තේරුම් ගන්නසේක. මා ගමනක් ගියත් නින්දට ගියත් ඔබ මගේ සියලු මාර්ග දන්නාසේක. මගේ හැසිරීම සහ මුලින්ම ඔබ දන්නාසේක. මගේ ආදර පුතේ මගේ දුවේ අපිට ගොඩාක් ප්‍රශ්නේ මේක තේරෙන්නේ නැහැ. මාව කාටවත් තේරෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ සෑම සියුම් දෙයක්ම දන්නවා. ඊළඟට ජේසුස් නතානියලට කතා කරලා කියන වචනේ බලන්න. උන්වහන්සේ කතා කළගෙන ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් පිලිප් ඔබ කැඳවන්නටත් පෙර අත්තික්කා ගස යට ඔබ සිටිනු මා දිටි වදාළසේක. මම නිකන් කල්පනා කරලා බැලුවේ ජේසුස් ගාවට එන්න ඉස්සල්ලා හිටපු ගහනේ ඔක. නතානියල් අත්තික්කා ගහයට මොනවද කරේ? හොඳ වෙලාවට හොරබරු නැතිවන් ඉස්රායල් ජාතිකයෙක්. අත්තික්කා ගහයට කසිප්පු බිව්වනම් නතානියල් මේ මං කියන්නේ. අත්තික්කා ගහයට සිගරට් බිබී හිටියානම් අත්තික්කා ගහයට ෆෝන් එකේ මොනවා හරි අසභ්‍ය දෙයක් බල හිටියානම් අත්තික්කා ගහයට ඔබගේ පෙම්වතිය හා පෙම්වතා සමග වැරදි විදිහට හැසිරී හිටියානම් අත්තික්කා ගහයට තව කෙනෙක්ගේ රෙදි හොදවද හිටියානම් මං කියන්නේ ඒ රෙදි නෙමෙයි. අත්තික්කා ගහයට නතානියල්ව ජේසුස් දැක්කා. ඔබගේ මගේ ජීවිතය මොන ගහයටද ඉන්නේ? මොනවද කරන්නේ? හැම දෙයක්ම ජේසුස් දන්නවා. මං චූටි ළමයින්ට දේශනා කරද්දී පුංචි පැටවුන්ට දැන් මතකත් නැහැ ප්‍රේමාන්තනේ අවුරුදු ගාණක් දේශනා පොඩි උන් හම්බෙලා නැහැ. මං කියනවා චූටි පැටියෝ ජේසුස් පල්ලියේ ඉන්නවද? ඔව් ෆාදර් කියලා කියනවා. ජේසුස් ගෙදර ඉන්නවද? ඔව් ෆාදර්. ජේසුස් ගෙදර සාලේ ඉන්නවද? ඔව් ෆාදර්. ගෙදර ජේසුස් කුස්සියේ ඉන්නවද? ඔව් ෆාදර්. ජේසුස් ගෙදර කකුස්සියේ ඉන්නවද? යා. එන්න අපිරියයි. මං කියනවා චූටි දූ, චූටි පුතේ ඔක්කොම ජේසුට පේනවා. ඊයෝ ලැජ්ජයි. ලැජ්ජ නැති වැඩව කරන්න වෙන්නේ ඒකයි. හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා. හැම දෙයක්ම පේනවා. මම දන්න සමහර අය ඉන්නවා පව් කරන්න ඕන වුණාම ජේසුගේ පින්තූරේ අනිත් පැත්ත හරවනවා. සුරුවන් අනිත් පැත්ත හරවනවා. නැත්තම් ඒවට රෙදි දානවා නැද්ද? පව් අහිංසකයි. පව් නේද? ඒක උඩ පේන්නේ නැහැ. නතානියල් ජේසුස් මෙතන හිටියේ. නතානියල් එතන හිටියේ. ජේසුස් කියනවා ඔබ
පිලිප් කතා කරන්න ඉස්සෙල්ලා අත්තික්කා ගහයට ඉන්නවා මම දැක්කා. මගේ ආදර ප්‍රේමාන්තයනේ ජේසුස් කියනවා මෙන්න හොරබුරු නැති වංචාකාරයෙක්. මේ නතානියලගේ දැන් ඇත්ත. ජේසුස් කතා කරලා කියනවා මෙන්න ඔබ හිටිය තැන මම දකිනවා. මෙන්න හොරබුරු නැති වංචාකාරයෙක් වර්තමානයේ ජේසුස් දන්නවා. හිටියේ අත්තික්කා ගහයට අතීතයේ උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ කියනවා අනාගතයේදී දේවදූතයන් ඉහළට නගින පහළට පසින ඔබ දකිනවා. බර්තලමෙවුස්ගේ අනාගතය උන්වහන්සේ දන්නවා. මගේ ප්‍රේමාන්තයනේ උන්වහන්සේ ආරම්භය අවසානය උන්වහන්සේ පටන් ගැන්ම අවසානය ඔබගේ අල්ෆාව ඔමේගාව ඒ නිසා ජේසු ඔබව පර්සනලි සම්පූර්ණයෙන්ම දන්නවා. මේ ආදර සම්බන්ධකමටයි අද ඔබට උන්වහන්සේ ආරාධනා කරන්නේ. මේ දයාබර බැඳීමට මගේ ප්‍රේමාන්තයනේ ඒ ජීවිතයේ සර්ච් එකත් එක්ක ජීවිතයේ සාද්දී ජේසුවම හම්බ වෙලා ජේසුවම අඳුරගන්න මොහොතක ස්වාමින් වහන්සේව අත්දැකලා මුළු ඒ අත්දැකීමත් එක්කයි අපි එළියට බහින්නේ සමහරවිට රිදෙන ප්‍රතික්ෂේප වෙන තැන්වලට ස්වාමීන් වහන්සේ මහා පුදුම විදියට ඒ තුල ක්‍රියා කරනවා. එනිසා බර්තලමේවුස් අපිට කියා දෙන ඒ ලස්සන දේ අයිති කරගමු. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය තෝරගන්නේ උන්වහන්සේ ඔබ මාව සම්පූර්ණයෙන්ම දැනගෙන. එනිසා ඒ දැනගෙන ස්වාමීන් වහන්සේ ඔබ මාව තෝරගෙන ඔබ මාව මෙහෙවරකට යවනවා. ඒ හැම ලේ බිඳුවක්ම සුසුමක්ම වේදනාවක්ම පීඩාවක්ම ස්වාමීන් වහන්සේ යහපතට පෙරලනවා. He will never let your pain go down drain. ඊට කවදාවත් ඔබගේ වේදනාව අපතේ යවන්නේ නැහැ. එනිසා මේ වේදනාව විඳිද්දී ඔබ අවබෝධ කරගන්න ඔබගේ ආරම්භය අවසානය උන්වහන්සේ දන්නවා. මේ පොතේ අවසානය උන්වහන්සේ ලියලා ඉවරයි. මේ නව කතාව මගේ ජීවිත නව කතාවේ අවසානය ලියලා ඉවරයි. මේ වෙලාවේ මම යන්නේ මේ පීඩාවේ. ස්වාමීන් වහන්සේ මේ හැම දෙයක්ම යහපතට පෙරලෙනවාමයි අයිති කරගෙන වේදනාව තුළ ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න අද වචනය අපට ඇරයුම් කරනවා.